समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्घ मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං කායායතනං මනායතනං තීති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම බලාපොරොත්තුව අපේක්ෂාව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ 2018 ඔක්තෝබර් මාස 18 වන දින පරලෝ සැපත් පියසේන වික්‍රමරත්න පියාණන් හට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂයෙන් ඒ පින්වත් භාර්යාව කුසුම් වික්‍රමරත්න මහත්මාව, ඒ වගේම ශාමලි නිල්මනී කියන ඒ දියණිවරුන්, අජිත් පියසේන කියන බෑනාවරුන්, ඒ වගේ මුණුබුරු මිනිබිරියන් හැම දිනාම සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් වික්‍රමරත්න පවුලේ ඒ සම්බන්ධ සියලුම දෙනාට මේ උදාර කුසල් උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, අද පින්නතුන්ලාට මේ ධර්ම දේශනාවෙන් අපි කියලා දෙන්නේ ආයතන 6 පිළිබඳව. විශේෂයෙන් බෞද්ධයන් හැටියට විශේෂ අවධානයක් මේ ආයතන 6ට අපි යොමු කරන්නට ඕන. සමහර වෙලාවට හිතෙනවා පින්නතුනේ අපි මේ ආයතන 6ට කරන අවධානය හරීම අඩුයි කියලා. මොකද මේ ආයතන 6ට විශේෂ අවධානයක් යොමු කරන්න ඕන කියලා කියන්නේ මේ ආයතන හරහා තමයි පින්නතුනි සියල්ලම සිදුවන්නේ. සියල්ලම කියන්නේ දැන් අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ආයතන 6ත් එක්ක සතුටු වීමක්. දැන් බලන්නකෝ, අපි ජීවත් වෙනවා අපේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? අපි ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. හොඳයි පින්නතුල්ලා කියන්න බලන්න, මීට වඩා දෙයක් අපි කරනවාද? මේ ලෝකින් ඕනම జగතේ ඕනම කෙනෙක් කරන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස ලබනවා, හිතට අරමුණු ගන්නවා. ඕක තමයි අපේ ලෝකේ. එහෙමනම් ඔය ටික හොඳට තේරුම් ගන්නත් මේ ආයතන ගැන අපිට අවධානයක් තියෙන්න ඕන. නැත්තම් මොකද්ද ජීවත් වෙන්නේ කොහොමද කියලාවත්
අපි දන්නේ නැහැ. එතකොට බලන්න දැන් අපි මූලික වශයෙන් දැනගත්ත අපේ ලෝකයේ තමයි මේ ටික. ඊළඟට පින්නතුනේ මේ ජීවත් වෙන ලෝකයේ තුල අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා දෙකකුත් තියෙනව නේද? සැප දුක. සැප කියන්නේ තින් සොම්නස් උපදවන හැඟීම් සැපයි. දුක කියලා කියන්නේ දුම්නස් උපදවන හැඟීම් දුකයි. දැන් බලන්නකො අපි සැප විඳිනවා කියලා කියන්නේ මොකද්ද? සැප විඳිනවා කියලා කියන්නේ දැන් මේ ආයතන 6 තියෙනවානේ. ඒ මොනවද? ඇස, කන, නාසය, දිව, කය, ඊළඟට මේ සිත. ඉතින් මේවට ගෝචර වෙන බාහිර ආයතන 6කුත් තියෙනවා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු. ඒතර මේවට කියනවා ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6. එතකොට පින්නතුනේ අපි සැප විඳිනවා කියලා කියන්නේ මොකද්ද? සැප විඳිනවා කියලා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. ඇහැට තමන් කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. ඇහි සැප. කනට තමන් කැමතිම ශබ්ද ටික ලැබෙනවා නම් ඔන්න සැප. අපිට ඒකට කියන්න පුළුවන් අපි හිතමු කනේ සැප. ඊළඟට දිවට තමන් නාසයට තමන් කැමතිම සුවඳ ආග්‍රහණ ලැබෙනවා නම් ඔන්න සැප. දැන් කැමතිම සුවඳ කැමති සෙන්ට් එකක් කැමති කෑමක සුවඳක් ඕකන ඉතින් සැපේ නේද? ඊළඟට දිවට කැමතිම රස ලැබෙනවා නම් ඔන්න සැප. කැමති රහ අපි කොච්චර හොයනවද? ඕක තමයි සැප. කයට කැමතිම පහස ලැබෙනවා නම් ඔන්න සැප. හිතටත් ඉතින් කැමති හොඳ අරමුණු ලැබෙනවා නම් ඔන්න සැප. එතකොට බලන්න සැප කියලා කියන්නේ ওই ටිකට. වෙන දෙයකට නෙවෙයි. සැප කියලා කියන්නේ එතකොට මොනවද? මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන 6ට අපි කැමතිම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේ ටික ලබා ගැනීම තමයි ලැබීම තමයි සැප කියලා කියන්නේ. ඒතර සැප විඳිනවා කියන්නේ ওই ටිකට. ඒතර දුක් විඳිනවා කියන්නේ මොකද්ද? දුක් විඳිනවා කියලා කියන්නේ ඔය ආයතන 6ටම. අපි අකමැති දේවල් ලැබෙනවා නම් ඔන්න දුක. ඒ කියන්නේ පින්නතුනේ ඇහැට තමන් අකමැතිම රූප දකින්න ලැබෙනවා. එහෙම තියෙනවනේ නේද? අන්න ඒක දුකක්. කනට නිතරම බැනුම් අහන්න ලැබෙනවා. තමන් අකමැති ශබ්ද තමයි ඇහෙන්නේ. අන්න දුකක්. ඒකට තමයි දුක් විඳිනවා කියන්නේ. නාසයට අකමැති ආග්‍රහණ විඳින්න ලැබෙනවා. ඔන්න දුක. දිවට අකමැති රස විඳින්න ලැබෙනවා. ඔන්න දුක. කයට අකමැති පහස විඳින්න ලැබෙනවා. ඔන්න දුක. හිතටත් අකමැති අරමුණු විඳින්න වෙනවා. ඔන්න දුක. එතකොට දැන් බලපුවාම දුක සැප කියලා කියන 아무තු දෙයක් නෙවෙයි. දුක සැප කියලා කියන්නේ මේ ආයතනයන්ට කැමති ටික ලැබෙනවා නම් සැපයි, අකමැති ටික ලැබෙනවා නම් දුකයි. දැන් බලන්න සාමාන්‍යයෙන් අන්ධ බාල පුතත්ජන කෙනා හිතන්නේ එහෙමද? එයා හිතන්නේ මෙහෙමයි. කොහොමද? දැන් කෙනෙක් ලොකු මාලිගාවක ජීවත් වෙනවා නම්, දැසි දැස්සෝ ඉන්නවා නම්, හොඳට මිල මුදල් තියෙනවා නම්, ඊළඟට පින්නතුනේ යාන වාහන තියෙනවා නම්, දෙවන්ත මාලිගාවක ඉන්නකොට බාහිරින් ඉන්න කෙනා මේක දිහා බලාගෙන හිතනවා අනේ අර ගෙදර ඉන්න කෙනා නම් කොච්චර සැප විඳිනවද කියලා. එහෙමනේ හිතන්නේ නේද? ඔව්. හැබැයි ඒ මාලිගාවේ ඉන්න කෙනාට ඒ මාලිගාවේ ඇතුලේ තමන් අකමැති රූප ටික නම් ලැබෙන්නේ. අකමැති ශබ්ද නම් අහන්න ලැබෙන්නේ. අකමැති ආග්‍රහණ නම් විඳින්න ලැබෙන්නේ. අකමැති රස නම් විඳින්න ලැබෙන්නේ. අකමැති පහස නම් අකමැති අරමුණ නම් එයා මාලිගාවක හිටියට එයා තැපද්ද විඳින්නේ නෑ. එතන ගිනි ගොඩක්. දැන් සමහරු කියන්නේ මම මෙහෙම හිටියට මම ඉන්නේ ගිනි ගොඩක කියලා.
එතකොට බලන්න පින්නතුනේ සැප විඳිනවා කියලා කියන්නේ අපිට ওই බාහිරින් පේන දේවල් නෙවෙයි. දුක් විඳිනවා කියන්නේ දැන් අපි හිතමු සාමාන්‍ය පුතත්ජන කෙනෙක් දකින්නේ දුක හැටියට කෙනෙක් බොහෝම දුකසේ ජීවත් වෙනවා. දුකසේ කියලා කියන්නේ යාගේ ගෙදර වරිච්චි ගහපු ගයක් ඉලුක් මොනවා හරි දෙයක් සෙවිලි කරපු ගයක් ලොකුම බෝදලේ තමයි හරක බාන රළු ආහාර කන්නේ බොන්නේ හරීම දුකසේ ඉන්නවා වගේ ලෝකෙට පේන්නේ. කවුරු හරි කෙනෙක් ඒක දැකලා අනේ මේ මිනිස්සු විඳින දුක කියලා හිතනවා. හැබැයි ඒ නිවසේ ඉන්න කෙනාට ඒ නිවස තුල තමන් කැමතිම රූප ලැබෙනවා නම් කැමති ශබ්ද ආග්‍රහණේ ඒ ශබ්ද ඇහෙනවා නම් ඒ කියන්නේ යාට ආදරෙන් කතා කරනවා යා කැමති ශබ්ද ඇහෙනවා නම් කැමති සුවඳ එතන ලැබෙනවා නම් කැමති රස ටික එතනින් යාට ලැබෙනවා නම් කැමති පහස ලැබෙනවා නම් පින්නතුනේ එයා දුප්පත් පැල්පතක හිටියට එයා සැප විඳින කෙනෙක්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ දුක සැප කියලා කියන්නේ මේ ආයතන හරහා වෙන සිදුවීමක්. එතකොට බලන්න දැන් මේ ටික අපි තේරුම් ගන්න එක කොච්චර වටිනවද? ඒතර අපේ ලෝකය කියලා කියන්නේත් මේ ආයතන හරහා සිද්ධ වෙන දෙයක්. ජීවත් වෙනවා කියලා කියන්නේ රූප බලනවා, ශබ්ද අහනවා, ආග්‍රහණය කරනවා, රස විඳිනවා, පහස ලබනවා, අරමුණු ගන්න ඕක තමයි ජීවත් වීම. ඒකට සැප විඳිනවා කියලා කියන්නේ මේ ආයතනයන්ට අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් සැපයි. අකමැති රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ අරමුණු ලැබෙනවා නම් දුකයි. එහෙනම් දැන් පින්නතුලට තේරෙනවා මේ ආයතන 6 දැන ගැනීම කොච්චර වටිනවද? ඒ විතරක් නෙවෙයි. මේ ආයතන හරහා තමයි කුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන හරහා තමයි අකුසල් සිද්ධ වෙන්නේ. මේ ආයතන හරහා තමයි සසර දික් වෙන්නේ. මේ ආයතන හරහා තමයි සසර කෙටි වෙන්නේ. දැන් බලන්න බොහෝ දෙනා කුසල් කරගන්න හරිය කැමති. එහෙමනම් මේ ආයතනයන් පිළිබඳව සිහියෙන් හිටියොත් හොඳට කුසල් එකතු කරගන්න පුළුවන්. සසර ගිනි නිවා ගන්න පුළුවන්. එතකොට දැන් බලමු කොහොමද මේ ආයතන හරහා අකුසල් සිද්ධ වෙන්නේ කුසල් සිද්ධ වෙන්නේ. පින්නතුනි දැන් බලන්න තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයට හේතුඵල න්‍යාය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. දැන් අපි මේ ඇහෙන් රූප දකිනවා. ඇහෙන් රූප දකිනකොට අපි කැමති රූප දකිනවනේ. කැමති රූප දකින්නේ නැද්ද? දකිනවා. ඒ කැමති රූප දකින්නේ සංසාරයේ කරපු කුසල විපාක කුසල කර්මයක විපාකයක් හැටියට. දැන් අපි ප්‍රිය කරන අපි කැමති දැක්කහම පුදුම සතුටක් ඇති වෙන රූප නිකන් දකින්නේ නැහැ. සංසාරයේ කරපු කුසල කර්මයක විපාකයක් හැටියට තමයි අපි කැමති දේවල් දකින්න ලැබෙන්නේ. ඊළඟට කැමති ශබ්ද අහන්න ලැබෙන්නේ සංසාරයේ කරපු කුසල කර්මයක විපාකයක් හැටියට. දැන් බලන්න අපිට කවුරු හරි ප්‍රියමනාප ආදරෙන් කතා කරනවනේ ඒක නිකන් හම්බෙන එකක් නෙවෙයි. කුසලයක විපාකයක්. අපි වර්ණනා කරනවා නම් අපි උසස් කරලා අපිට බොහොම ගෞරවයෙන් කතා කරනවා නම් ඒ ප්‍රියමනාප හඬවල් අපට ඇහෙන්නේ ඇත්තටම කුසල කර්මයක විපාකයක් හැටියට. අපි කැමතිම සුවඳ ආග්‍රහණය කරන්න ඉබේ හම්බෙන්නේ නැහැ. ඒවටත් කුසල් තියෙන්න ඕන. අපි කැමතිම රස අපට ලැබෙන්නේ. ඒත් ඇත්තටම අපි ප්‍රණීත දන් දීලා ඒකේ කුසල කර්මයේ විපාකයක් හැටියට තමයි අපට රහ ලැබෙන්නේ. ඊළඟට පින්නතුනේ අපිට පහස ලැබෙන්නේ අපි කැමති විදිහට පහසුවෙන් ඉන්න ඒ පහස අපට ලැබෙන්නේ සංසාරයේ කරපු කුසල කර්මයක් නිසා. ඉතින් හොඳ අරමුණු තමන් කැමති අරමුණු පීඩාවක් ගෙන දෙන්නේ නැති අරමුණු අපිට සිහි වෙන්නේ ඉතින් කුසලයක් නිසා තමයි. එතකොට බලන්න අපි
කැමතිම ආස්වාද ජනක දේවල් අපට ලැබෙන්නේ සංසාරයේ කරපු කුසලයක් නිසා. හොඳයි අපි ඒක වින්දාම අපි ඒක විඳිනවා කියලා කියන්නේ ඇහෙන් රූපයක් දැක්කහම අපිට ඇති වෙන්නේ ලෝභයක්ද නැත්නම් ද්වේෂයක්ද නැත්නම් ඇලීමක්ද ගැටීමක්ද? අපි කැමති රූපයක් දැක්කහම ඇලීමක් නැති වෙන්නේ. ඇලීම කියලා කියන්නේ ලෝභය. ලෝභය කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. එතකොට බලන්න මේක ලොකු අපි විශේෂයෙන් හිතන්න ඕන තැනක්. සංසාරයේ කුසල් කරලා අපි කැමති රූපයක් දකිනවා. ඒ රූපේ දැක්කහම අපට ඇති වෙන්නේ ලෝභය. අකුසලයක්. ඉතින් ඒක හරි වැඩක් නේ. ඒතර සංසාරයේ කුසල් කරා කියලා හරියන්නේ නැහැ. ඒ කුසලයේ විඳිනකොට ධර්මයේ දන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරයක් නැත්නම් සිහියක් නුවණක් නැත්නම් කොටින්ම ධර්ම අවබෝධයක් නැත්නම් සසර කුසල් කරලා එයා විඳින හැම වාරයක් පාසාම එකතු වෙන්නේ අකුසල්. ඒ කැමති රූප දකිනකොට ලෝභය ඇති වෙනවා. කැමති ශබ්ද අහනකොට ලෝභය ඇති වෙනවා. කැමති ආග්‍රහණය විඳිනකොට ඒත් තණ්හාව. ඊළඟට කැමති රස විඳිනකොට ඔන්න ඇලීම. ඊළඟට පින්නතුනි කැමති පහත ලැබෙනකොට ඒත් ඇලීම. ඉතින් බලන්න එතකොට සංසාරේ කුසල් කරලා අපි මේ දේවල් විඳිනවා කියලා කියන්නේ වර්තමාන ජීවිතයේ අකුසල් තමයි එකතු වෙන්නේ. ඔන්න සංසාරේ හැටි. ඒතර කුසල් කරගත්තා කියලා විතරක් අපට සෑහීමකටපත් වෙන්න බෑ. මොකද සසර දික් වෙනවා. ඒක තමයි පින්නතුනේ මේ භව ගමනේ තියෙන ස්වභාවය. එතකොට අපි හිතමු දැන් අපි මේ ආයතනයන්ට අකමැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් විඳිනවා. ඒ විඳින්නෙත් හේතුවක් නිසා. දැන් අපි හිතමු සංසාරේ අපි අකුසල් කළා තියෙන අකුසලයක විපාකයක් හැටියට අපිට මේ ජීවිතේ අපි අකමැති රූප දකින්න ලැබෙනවා. ඊළඟට සංසාරයේ කරපු අකුසල කර්මයක් නිසා අපට නිතරම බැනුම් අහන්න ලැබෙනවා. අපි අකමැති හඬවල් අහන්න ලැබෙනවා. ඒ අකුසල විපාකයක්. ඒ වගේම සංසාරයේ කරපු අකුසල කර්මයක් නිසා අපට අකමැති ආග්‍රහණ විඳින්න ලැබෙනවා. ඔය විදිහටම අකමැති රස විඳින්න ලැබෙනවා. අකමැති පහස විඳින්න ලැබෙනවා. අකමැති අරමුණු තුලම ඉන්න ලැබෙනවා. ඒක හේතුවක් තියෙනවා. හේතුව තමයි සංසාරයේ කරගත් අකුසල කර්ම. එතකොට මේ අකුසල කර්ම නිසා අපි අකමැති දේවල් අපට විඳින්න ලැබෙනවා. ඒ අකමැති දේවල් විඳිනකොට අපිට ඇති වෙන්නේ ඇලීමක්ද ගැටීමක්ද? ගැටීමක්. දැන් බලන්න අපි අකමැති කෙනෙක් දකිනකොට ගැටෙනවනේ. අකමැති ශබ්ද ඇහෙනකොට ගැටෙනවනේ. අකමැති රස කොච්චර ගැටෙනවද අපි? එතකොට බලන්න සංසාරයේ කුසල් කරත් අපිට ඇලීමක් වර්තමාන ජීවිතේ ඇති වෙන්නේ. සංසාරයේ අකුසල් කරලා අකමැති දේවල් ලබා ගත්තත් ඒ ඇති වෙන්නේ අකුසලයක්. ගැටීම කියන්නේ ද්වේෂය, ද්වේෂය කියන්නේ අකුසලයක්. එතකොට බලන්න පින්නතුනේ සංසාරයේ ස්වභාවය මේ ආයතන හරහා මොන විදිහට වින්දත් අපට එකතු වෙන්නේ අකුසල. හැබැයි අපි ධර්මයේ දන්නවා නම් නුවණ නැත්තම් සිහි නුවණ දෙක තියෙනවා නම් අපිට පින්නතුනේ මේ ආයතනයන්ට ලැබෙන සැප අරමුණු වලදී කුසල් එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම මේ ආයතනයන්ට එන ආයතනෙන් නිසා විඳින දුක් අරමුණුත් අපට කුසල් බවට පරිවර්තනය කරන්න පුළුවන්. අන්න බලන්න ධර්මයේ දන්න කෙනාට මොන තරම් සැනසෙල්ලක් තියනවද නේද? එහෙනම් අපි මේක හොඳට අපේ ජීවිතයට ගලප ගන්න ඕන. දැන් බලන්න මේ ධර්මයේ දැනගැනීමේ තියෙන වටිනාකම. ධර්මයේ දන්නේ නැත්නම් කොච්චර කුසල් කරලා මොන සැපේ වින්දත් එකතු වෙන්නේ වර්තමාන ජීවිතයේ අකුසල්. ඒ වගේම ධර්මයේ දන්නේ නැත්නම් සංසාරේ අකුසල් කරලා ඒ අකුසල විපාක විඳීමෙන් තව තවත් අකුසල් තමයි අපි කරගන්නේ. හැබැයි ධර්මයේ දන්නකොට එහෙම නැහැ. ඒ කොහොමද? දැන් ධර්මයේ දන්න කෙනාට අපි හිතමු සැප වේදනාවක් ලැබෙනවා. Taman කැමති රූප දකින්න ලැබෙනවා.
පුතත්ජනකමට බැඳීමක් ඇති වෙනවා. නමුත් ඒක දිගින් දිගට උපාදාන වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ නැතුව පින්නතුනේ කර්ම සකස් වෙන්නෙත් නැහැනේ. එතකොට බලන්න ඒ දකින ලස්සන අරමුණු ප්‍රියජනක ආස්වාද ජනක අරමුණු ඒ වෙලාවට ලෝභයක් ඇති වුණත් අනේ හිතනවා ඉතින් මේකත් අනිත් වෙලා යන එකක් නේ. එහෙම ඩිංගක් හිතා ගන්න පුළුවන් නම් පින්නතුනේ ඒක කුසල්නේ. එතකොට බලන්න මේ කුසල් කරනවා කියන එක මේ ආයතන පිළිබඳව හොඳ අවදියක් අවබෝධයක් සිහියක් තියෙනවා නම් කුසල් මවන්න පුළුවන් ඇත්තටම. ඊළඟට බලන්න අපි සංසාරයේ කරගත්ත අකුසල කර්ම නිසා අපි විඳින දුක් අරමුණු තියෙනවානේ. අකමැති රූප, අකමැති ශබ්ද, අකමැති ආග්‍රහණ, අකමැති රස. මේවා විඳිනකොට පින්නතුනේ ඒත් එක කුසලයට හරවන්න පුළුවන්. අපි හිතමුද අකමැති රූපයක් දකිනවා. ඊළඟට පින්නතුනේ අපවිත්‍ර දෙයක්, අප්‍රිය දෙයක් දකිනවා. අපි හිතමු අසුචි ගොඩක් කියලා. ඒක දැක්කහම පින්නතුනේ පිළිකුලක් ඇති වෙනවා, කෙල ගහනවා, අහක බලනවා නේද? හැබැයි ධර්මයේ දන්න කෙනෙකුට ඕක දැක්කහම අප්‍රියාවක් මුලින් ඇති වුණත් එකපාරම යාට හිතෙනවා අනේ ඉතින් මගේ ශරීරෙත් තියෙන්නේ ඕවනේ කියලා හිතපු ගමන් කුසල්නේ. අර බලන්න. එතකොට සිහිය තියෙනවා නම් නුවණ තියෙනවා නම් කුසල් මවන්න පුළුවන්. ඒකයි පින්නතුනේ මේ ආයතන 6 පිළිබඳව හොඳ අවධියක් තියෙනවා නම් සතිය දාගෙන ඉන්නවා නම් ගත වෙන සෑම තප්පරයකම කුසල් රැස් කර ගන්න පුළුවන්. කුසල් රැස් කරනවා කියලා කියන්නේ ඒකට පන්සලටම යන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි මම මේකෙන් අදහස් කරන්නේ පන්සල් යන්න එපා කියන එක නෙවෙයි. අපි තුරුණුවන් වැඩ ඉන්න තැනට යන්න ඕන. ගිල වන්දනා කරලා කුසල් සිත් ඇති කරගෙන අපිට එන්න පුළුවන්. හැබැයි පින්නතුනේ කුසල් කරගන්නට හැම මොහොතකම පුළුවන්. හිත යොදනවා නම්. දැන් බලන්න ඕනම වෘත්තිකයකට පුළුවන් මේ ආයතන 6 පිළිබඳ අවධිය තියෙනවා නම් ඕනම විදිහකට කුසල් කරගන්න. වෛද්‍යවරයෙක් නම් ඒ කොච්චර හොඳට කුසල් කරගන්න පුළුවන්ද? ඊළඟට අනිත් වෘත්තිකයන්ට අපි හිතමු රියදුරු මහත්තයෙක් බස් එකක් කෙලවගෙන යනවා. ඉතින් යාට හිතන්න පුළුවන් අනේ මං බොහොම පරිස්සමට මේ හැම දිනාගේම ජීවිත ආරක්ෂා කරගෙන දෙන විදිහට මේ රථය එලවන්න ඕන. ඉතින් එහෙම හිතනවනේ යාට කුසල්. ඊළඟට අපි හිතමු බාසුන් නැහැ කෙනෙක් ගලෙන් ගල බැඳගෙන යනවා ගයක්. එයා ඒ වෙලාව හිතනවා අනේ මේ නිවසේ ඉන්න අය සැපසේ ජීවත් වේවා මා මේ සකස් කරන ගෙදර. ඉතින් යාට සල්ලි හම්බෙන එක සැබෑව. හැබැයි කුසලුත් සිද්ධ වෙනවා. ඊළඟට අම්මා කෙනෙක් ගෘහණියක් උයනවා. ඉතින් සමහරු කියන්නේ මට නම් මේ ඉවිල් එපා වෙලා තියෙන්නේ කියලා කියන අවස්ථා තියෙනවානේ. නමුත් උයනකොට හිතනවා අනේ මගේ මේ ආහාරය නිසා මගේ ස්වාමියා දරුවන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩේවා. ඉතින් කුසල්. එතකොට පින්නතුනේ බලන්න මොන වෘත්තියද කුසල් සිද්ධ වෙන්නේ නැති වෙන්න කුසල් සිද්ධ වෙන නොවන ආකාරයට කරන්න කියන්නේ කුසල් හැම ඕනම වෘත්තියකින් කුසල් සිද්ධ වෙන ආකාරයට කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන. ඉතින් මේක තේරුම් ගන්න නම් ආයතන 6 ගැන හොඳ අවධියක් තියෙන්න ඕන. හොඳ සිහියක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට කුසල් කරගන්න බෑ. ඉතින් එහෙමනම් අපේ පින්නතුල්ලා මෙන්න මේ පිළිබඳව විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන මේ ආයතන. ඊළඟට මේ ආයතන 6 පිළිබඳව විශේෂ දෙයක් පින්නතුල්ලාට කියලා දෙන්නට ඕන. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 පිළිබඳව සූත්‍ර දේශනා රාශියක් දේශනා කරලා තියෙනවා. එක සූත්‍රයක් තමයි අපේ මේ පින්නතුලා දන්නවා චතක්ක සූත්‍රය. චතක්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ 6 ගොඩවල් 6ක් දේශනා කරනවා. මේ 6 ගොඩවල් 6ම අවබෝධ කරගන්න කියනවා. අපි ඒක විශේෂයෙන් මේ වෙලාවේ තා කෙටියෙන් මේ 6 ගොඩවල් 6 පින්නතුලට මතක් කරලා මේ දේශනාව සම්පූර්ණ කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන්
පළවෙනි හයේ ගොඩවල් ඒ හය තමයි පින්නතුනි අපි ළඟ තියෙන ආයතන 6. අපි ළඟ තියෙන ආයතන 6. ඒ කියන්නේ දැන් අපි දැන් කතා කරපු ඇස කන නාසය දිව ශරීරය මනස. ඒක අවබෝධ කරගන්න ඕන. ඊළඟට බාහිර ආයතන 6 ඒ පිළිබඳවත් අපි කතා කරා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු. ඊළඟට පින්නතුනි මේ දෙන්නා එකතු කරන පාලම. ඒකට අපි කියන විඥානය කියලා. විඥානත් 6ක් තියෙනව නේද? දැන් ඇහැ පැත්තක තිබුණයි කියලා රූපේ පැත්තක තිබුණයි කියලා රූප පේන්නේ නැහනේ. ඒකට අර පාලම එකතු වෙන්න ඕනේ තමයි විඥානය. ඒ ඇහැයි රූපයයි එකතු කරන පාලම චක්කු විඥානය. ඊළඟට සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. මෙන්න මේ විඥාන 6 අවබෝධ කරගන්න ඕන. එතකොට දැන් ගොඩවල් 3යි. ඊළඟට පින්නතුනි ස්පර්ශ 6 අපි අවබෝධ කරගන්න ඕන. ස්පර්ශය කියලා කියන්නේ ඇහැයි රූපයයි හිතයි එකතු වුණාම ඒක ඇහි ස්පර්ශය. ඒ තුන් දෙනා එකතු වුණොත් තමයි රූප පේන්නේ. අන්න ඒකට කියන ස්පර්ශය කියලා. මේ ස්පර්ශ 6 තේරුම් ගන්න ඕන. කනයි ශබ්දයයි සිතයි එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වීම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි හිතයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි මහසයි සිතයි එකතු වීම කයේ ස්පර්ශය. සිතයි අරමුණුයි විඥානය එකතු වීම සිතේ ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. මේ තුන් දෙනා එකතු වුණොත් තමයි සැපක් හරි දුකක් හරි මධ්‍යස්ථ හරි වේදනාවක් හටගන්නේ. එතකොට ඒ නිසා මේ ස්පර්ශ 6ත් අවබෝධ කරගන්න ඕන. ඊළඟට වේදනා 6. ඒ වේදනා 6 තමයි පින්නතුනි චක්කු සම්පස්සජා වේදනා ආදි වශයෙන් සඳහන් වන්නේ. ඇහැයි රූපයයි හිතයි එකතු වුණා. ඒකතුවට කියන ස්පර්ශය කියලා. ස්පර්ශය නිසා වේදනාවක් හටගත්තා. ඔය විදිහටම ඇහි වේදනාව, කනේ වේදනාව, නාසයේ වේදනාව, දිවේ වේදනාව, කයේ වේදනාව, සිතේ වේදනාව. ඒතර වේදනාත් 6ක් තියෙනවා. මේකත් අපි අවබෝධ කරගන්න ඕන. ඊළඟට පින්නතුනි තණ්හා 6ක් තියෙනවා. ඒ තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා. කියන්නේ ඇහෙන් රූප දැකලා ඇති වෙන ඒ තණ්හාව. කනෙන් ශබ්ද ඇති වෙලා අහලා ඒ ඇති වෙන තණ්හාව. ඒකට ශබ්ද තණ්හාව කියනවා. ඔය විදිහට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා තණ්හා 6ක් තියෙනවා. මෙන්න මේ ටික අපි තේරුම් ගන්න ඕන. මේ 6 ගොඩවල් 6 හොඳට තේරුම් ගත්තොත් මේ සසරින් ගැලවෙන්න පුළුවන්. දැන් මෙතන තමයි පින්නතුනේ තියෙන ලොකුම බන්ධනය. දැන් බලන්න අපි ආධ්‍යාත්මික ආයතන 6 අවබෝධ කරනවා කියලා කියන්නේ ඒක අනිත්‍ය වශයෙන් අපි දකින්න ඕන. ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍ය වශයෙන් අපි දකින්න ඕන. ඊළඟට බාහිර ආයතන මේ කියපු 6 ගොඩවල් 6ම අනිත්‍ය සංඥාවෙන් අපි දකින්න ඕන. එහෙම දැක්කේ නැත්තම් අපිට සනසිල්ල කරා යන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක හොඳට පින්වත් හැම කෙනෙක්ම මතක තියාගන්නට ඕන. දැන් කොහොමද මේ අනිත්‍ය වඩන්නේ? මේ අනිත්‍ය සංඥාව දකින්න පින්නතුනේ දැන් ඇහැ නිට්ටයද අනිත්‍යද කියලා Tamanටම ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට ඇහැ අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ නිට්ටය නෑ කියන එක. කියන්නේ වෙනස් වෙනවා. නේද? සාමාන්‍යයෙන් දැන් බලන්න මේ ඇහැ කොච්චර වෙනස් වෙනවද? මරණයෙන් පස්සේ නම් කොහොමත් වෙනස් වෙලා යනවා. ඊට කලින් උනත් සුද එනවා, කණ්ණාඩි පාවිච්චි කරන්න එනවා. ඉතින් මේ ඇහැ වෙනස් වෙනවා. එහෙනම් ඇහැ අනිත්‍යයි. කන එහෙම වෙන්නේ නැද්ද? කනත් අනිත්‍යයි. කනත් ඒ විදිහට විපරිණාමයට ලක් වෙනවා. ඒකත් නිට්ටය දෙයක් නෙවෙයි. ඊළඟට පින්නතුනේ නාසය අනිත්‍යයි.
දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. එතකොට බලන්න මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. ඊළඟට ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු බලන්න. මේවා නිට්ටයයිද? නෑ, ඒවත් අනිත්‍යයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කියනවා මේවත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. දැන් බලන්න අපේ ඇහැට අපි කොච්චර රූප දැකලා තියෙනවද? දැන් මේ අද උදේ දැකපු රූප දැන් අනිත්‍යයිනේ. තප්පරයකට කලින් දැකපු රූප දැන් අනිත්‍ය වෙලා ගියානේ. එතකොට බලන්න පින්නතුනේ මේ ලෝකයේ තියෙන සියලු රූප අනිත්‍යයි. නේද? ඊළඟට ශබ්ද මොන තරම් අනිත්‍යයිද? බැනුම් ඇහුවත්, ප්‍රශංසා ඇහුවත්, මොනවා ඇහුවත් ඒවා ඉතින් අනිත්‍ය වෙලා යනවා. ආග්‍රහණත් එහෙමයි. ඒ විඳින මොහොත විතරයි. රස බලන්න. දිවේ ගෑවෙන වෙලාව විතරයි. ඒක අනිත්‍යයි. දැන් බඩට ගියාම හොඳ රසවත් ආහාරයක් අරගෙන බඩට ගියාම බඩ දන්නවද මේ රස විඳිනවා කියලා? නෑ. බඩට ඉතින් මැටි වැටුණත් එච්චරයි. එතකොට බලන්න කොච්චර අනිත්‍ය ස්වභාවයක්ද. ඉතින් බලන්න මේකට මිනිස්සු කොච්චර රැවටිලා ඉන්නවද. දැන් කෑම බීම දැක්කහම එක දිගට කෑම දාගෙනනේ ඒ ඔක්කොම අර කිමුත් රස විඳිනවා, මේ කිමුත් රස විඳිනවා, කෙල්ලවරක් නැහැනේ. ඉතින් ඇත්තටම පුදුම කලකිරීමක් එක වෙලාවකට අපිට ඇති වෙනවා. ඒ මොකද පින්නතුනේ පුදුමාකාර දෙයක් මේක. එතකොට බලන්න මේවා කොච්චර අනිත්‍ය වෙලා යනවද? ඊළඟට පින්නතුනේ පහසත් එහෙමයි, ඒකත් වහවහ අනිත්‍ය වෙලා යනවා. අරමුණුත් එහෙමයි, හිතට දැනෙන අරමුණු කොච්චර වේගෙන් වෙනස් වෙනවද? එතකොට ආධ්‍යාත්මික ආයතන හයත් අනිත්‍යයි, බාහිර ආයතන හයත් අනිත්‍යයි. ඊළඟට එකතු කරන විඥාන මොන තරම් වේගවත් සිත. ඒතර විඥාන හයත් ඒකාන්තයෙන් අනිත්‍යයි. ඒවා නිට්ටය නෑ. ඊළඟට ස්පර්ශයේ වේගය කියන්න බෑ. වහ වෙනස් වෙනවා. ඉතින් ඒ ස්පර්ශ හයත් ඒකාන්තයෙන් අනිත්‍යයි. ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනත් අනිත්‍යයිනේ. දැන් අපි කැමතිම සැප වේදනාවක් ලැබුණාට පස්සේ ඒක අපට හැමදාම තියාගන්න පුළුවන්ද? ඒක විනාඩියක් දෙකක් තමන්ගේ කැමැත්තෙන් තියාගන්න පුළුවන්ද? බෑ. ඒක වෙනස් වෙනවා. එතකොට බලන්න පින්නතුනේ මේ විඳින වේදනාත්, සැප වේදනාත් සියල්ලම ඇහැ නිසා විඳින සැප, කන නිසා විඳින සැප, නාසය නිසා විඳින සැප, දිව නිසා විඳින සැප, කය නිසා විඳින සැප, හිත නිසා විඳින සැප සියල්ලම අනිත්‍ය වෙලා යනවා. වේදනාත් අනිත්‍යයි. මේ වේදනා නිසා ඇති වෙන තණ්හා ඒවත් ඉතින් ක්ෂණයක් පාසා වෙනස් වෙලා යනවා. මෙන්න මේ ස්වરૂපය, මෙන්න මේ ස්වභාවය අපි පින්නතුනේ මුලින් පුරුදු කරගන්න ඕන සජ්ජහායනාවක් ස්වરૂපයෙන්. දැන් අපේ අම්මලා බුද්ධ වන්දනාව කරන උදේට වඳිනවා, හවසට වඳිනවා. මෙන්න මේ කියපු භාවනාව, මේ කියපු කර්මස්ථානය මුලින් පුරුදු කරගන්න පුළුවන් සජ්ජහායනා ස්වરૂපයෙන්. මොකද සජ්ජහායනාව කියලා කියන්නේ නිවන් දොරටුවක්නේ. එහෙමනම් අපිට පුළුවන් වන්දනාව ඉවර වෙලා ඇස අනිත්‍යයි, ඇහැට පේන රූප අනිත්‍යයි, ඒ වගේ මේ දෙන්නා එකතු කරන විඥානය අනිත්‍යයි, නැත්නම් චක්කු විඥානය අනිත්‍යයි. ඊළඟට ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය අනිත්‍යයි, ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව අනිත්‍යයි, ඒ වේදනාව නිසා ඇති වෙන තණ්හාව අනිත්‍යයි. ඔය විදිහට පින්නතුනේ කනටත් ඔය විදිහටම අපට පුළුවන් සජ්ජහායනා ස්වરૂපයෙන් මේක ඉස්සෙල්ලා හිතට පුරුදු කරගන්න. කන අනිත්‍යයි, කනට එන ගෝචර වන ශබ්දය අනිත්‍යයි, ඒ දෙන්නා එකතු කරන විඥානය අනිත්‍යයි. ඊළඟට ඒ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා, ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවක්, ඒ වේදනාව අනිත්‍යයි. වේදනාව නිසා ඇති වෙන තණ්හාවක්, ඒ තණ්හාව අනිත්‍යයි. තණ්හාවක් හරි ගැටීමක් හරි ඇති වෙන එක අනිත්‍යයි. ඔය විදිහට ආයතන හයම පින්නතුනි සජ්ජහායනා ස්වરૂපයෙන් මුලින් පුරුදු කරන්නකෝ. ඊළඟට පින්නතුනි හොඳට මේක කාලයක් කරනකොට Tamanට හැම මොහොතකම වගේ
මේ ආයතනයන්ගේ බාහිර ආයතනයන්ගේ මේ හයේ ගොඩවල් හයේම අනිත්‍යතාවය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඉතින් නීවරණ ඈඩ් කරමින් අපි හොඳට මේ ආයතන භාවනාව කරනකොට අපට පින්නතුනි ලැබෙන සැනසෙල්ල කියා නිම කරන්න බෑ. ඒ වගේම අපට ලැබෙන රැකවරණය ධර්මයේ තුලින් ලැබෙන පිහිට කියා නිම කරන්න බෑ. පිහිට කියලා කියන්නේ පින්නතුල දන්නවා ආදිත්ත පර්යාය සූත්‍රය. ආදිත්ත පර්යාය සූත්‍රයේ සඳහන් වන්නේ මේ ආයතන 6 සම්බන්ධවනේ. ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආසාවෙන් ආස්වාදයෙන් වෙලිලා ඉන්න වෙලාවක අපේ මරණය සිද්ධ වුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ කෙලින්ම දුගතිය. හිතන්න කොච්චර අනතුරක් අපිට තියෙනවද? ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ පිළිබඳවම ආස්වාදයෙන් ඉන්න වෙලාවක මැරුණොත් කොච්චර පින්කම් කරත් කියලා හරියන්නේ නැහැ. කෙලින්ම අපාය වැටෙන්න පුළුවන්. ඇහෙන් විතරක් නෙවෙයි කනෙන් නාසයෙන් දිවෙන් මේ හැම එකෙන්ම අපි යම් කිසි රූප ශබ්ද ගන්ධ රස ආදියක් විඳලා ඒවා පිළිබඳව හිතා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් විශාල අනතුරක්. මොකද අපේ මරණය මොන වෙලාවේ වෙනවද කියලා අපිට කියන්න බෑනේ. හැබැයි මේ ආයතන භාවනාව කරලා තියෙනවා නම් ඒ අනතුරෙන් අපට ගැලවෙන්න පුළුවන්. ඉතින් කොච්චර වටිනවද බලන්න. සමහරු හරීම බයයි. සමහරු නෙවෙයි හැම කෙනෙක්ම කැමති නෑ අපායන්. හැමෝම කැමති පින්නතුනි සුගතිගාමී වෙන්න වගේම මේ සසර දුකින් අත මිදෙන්න. එහෙමනම් කරන්න තියෙන හොඳම භාවනාවනේ මේ ආයතන භාවනාව. මොකද මෙතනින් තමයි සියල්ලම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ආයතන 6 පිළිබඳව බොහෝම සිහියෙන් ඉඳගෙන මේ විදිහට සංඥාවන් පුරුදු කරන්න පුළුවන් නම් අපට විශාල පිළිසරණක් රැකවරණයක් ලැබෙනවා. ඒක අපි හැම කෙනෙක්ම මතක තියාගන්න ඕන. ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතයට කොහොමද මේ ධර්ම කාරණා ගලපගන්නේ? දැන් බලන්න එදිනෙදා ජීවිතේ අපි ජීවත් වෙනකොට අපිට විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නොයේක් ප්‍රශ්න බාහිර ප්‍රශ්න ඉතින් තමන් විසින් ඇති කරගන්න ප්‍රශ්න කොහොම හරි ප්‍රශ්න. දැන් අපි හිතමු දැන් අපිට ඔන්න ලොකු ගැටලුවක් ඇති වෙනවා. ගැටලුවක් ඇති වෙනවා කියන්නේ අපි ඔන්න ගෙදර ඉන්නකොට කවුරු හරි අපේ දුරකථනයට කතා කරලා ඉතින් ඔන්න ටිකක් කතා කරගෙන ඉඳලා කියනවා හරි වැඩි ඔයාට අහවල් තැනදී මෙහෙම කිව්වා අරම කිව්වා ඔයා ඇත්තට මේ වරද කළාද? ඒක එහෙමනම් හොඳ නෑනේ මොනවා හරි අභූත චෝදනාවක් එනවා කියලා හිතමුකෝ. දැන් මේ චෝදනාව ආපු වෙලේ ඉඳලා අපේ හිත විප්චිත්තයි. ඉතින් කෑම ටික කන්න බෑ, ගෙදර වැඩක් කරන්න බෑ, එක තැනක ඉන්න බෑ, පුදුම වේදනාවක්. දැන් හිත පිච්චෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න එන අවස්ථා තියෙනවානේ. ඒ වගේ වෙලාවට පින්නතුනේ මේ ධර්මයේ ගලපගත්තා නම් කොහොමද මේ ධර්මයේ ගලපගන්නේ? දැන් අපි කල්පනා කරනවා හරි. හොඳයි දැන් මට මේ ප්‍රශ්නයක් ආවා. කොහෙන්ද මේ ප්‍රශ්නේ ආවේ? මේ ප්‍රශ්නේ මට ආවේ මගේ ඇතුළට රිංගුවේ කොහෙන්ද? කනෙන්. එහෙමනම් මේ කන කියන එක නිට්ටයයිද අනිත්‍යයිද? තමන් කල්පනා කරනවා. හැබැයි ඉතින් මෙහෙම පුළුවන්නේ නුවණින් විමසන්න පුළුවන් මේ දේවල් අපි පුරුදු කරලා තිබුණොත් විතරයි. එතකොට පින්නතුනේ දැන් ඕන තමන් විමසනකොට තමන්ට තේරෙනවා අනේ මේ කන අනිත්‍යයි. නිට්ටය දෙයක් නෙවෙයි. හොඳයි මේ ආපු බාහිර ශබ්දය එතකොට නිට්ටය එකක්ද අනිත්‍ය එකක්ද? අනේ ඒකත් වෙනස් වෙලා යනවා. නේද? ඒ ශබ්දෙත් වහාම වෙනස් වෙලා යනවා. එතකොට ඒ ශබ්දෙත් අනිත්‍යයි. ඊළඟට පින්නතුනේ දැන් එතකොට කනත් අනිත්‍යයි ශබ්දෙත් අනිත්‍යයි. ඒ දෙන්නා එකතු කරපු විඥානයත් වහා වෙනස් වෙනවනේ. ඒකත් අනිත්‍යයි. එතකොට නිට්ටය එකක්වත් නැහැ. ඊළඟට ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය ගැන කල්පනා කරනවා. අනේ මේ තුන් දෙනාගේ එකතුවත් ඉතින් අනිත්‍යයිනේ. ඒකත් වහාම පෙරලෙන එකක්. ඒක නිට්ටය දෙයක් නෙවෙයි. ඒ ස්පර්ශය නිසා දැන් වේදනාවක් හටගත්තා. ඒ වේදනාව තමයි දුක්ඛ වේදනාව. දැන් මට මේ විදිහේ චෝදනාවක් ආපු නිසා දැන් මට ලොකු දුක්ඛ වේදනාවක්. ඒ වේදනාවත් නිට්ටයද අනිත්‍යද?
ඉතින් හොඳට ටිකක් නුවණින් බලනකොට ඒකත් අනිත්‍යයි. ඒකත් ඉතින් වෙනස් වෙලා යනවා. ඊට වඩා වේදනාව මම මේ ජීවිතේ කොච්චර විඳලා තියෙනවද කියලා Tamanටම තේරෙනවා. අනේවා දැන් අනිත්‍ය වුණානේ. එහෙනම් මේකත් අනිත්‍ය වෙලා යනවා. ඊළඟට මේ වේදනාව නිසා ඇති වෙන ගැටීම ඒ දෝමනස්යත් ඉතින් වහා වෙනස් වෙලා යනවා. එතකොට ඔය විදිහට පින්නතුනි නුවණින් හොඳට දකින්න පුළුවන් නම් ප්‍රශ්න කියන ඒවා කිසි ගාණක් නැහැ. ඇයි මේ ඔක්කොම අනිත්‍ය වෙලා යන දේවල් මේවා අල්ලගෙන මම මගේ කියලා මට වසඟේ පවත්වන්න පුළුවන් කියලා දැඟලුවොත් තමයි දුක හටගන්නේ. යථාර්ථයේ තේරුම් අරගෙන අපි හිටියොත් අපට කිසිම දුකක් හටගනීද? කිසිම දුකක් හටගන්නේ නැහැ. අන්න ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මෙන්න මේ ගැඹුරු ධර්මය ඔන්න ඔය ආකාරයට ජීවිතයට ගලප ගන්න පුරුදු වෙන්න ඕන. එහෙම වුණොත් පින්නතුනේ ඇත්තටම අර අපි මුලින් කියපු විදිහට අපට කුසල් මවන්න පුළුවන්. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ ආයතන 6 පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. හැබැයි ඒක පාරම මේ ආයතන භාවනාව කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අපි මුලින් සීලවන්තකම හදා ගන්න ඕන. හොඳට බණ අහලා ධර්මඥානය ඇති කර ගන්න ඕන. ඒ වගේම ඒ තුලින් සද්ධාව ඇති කර ගන්න ඕන. අප්‍රමාදය ඇති කර ගන්න ඕන. විශේෂයෙන්ම අනේ මේ බොහෝම ටික කාලයක් අපි ජීවත් වෙන්නේ කියන සංඥාව හොඳට පුරුදු කරලා මරණ සතිය වඩලා පින්නතුනේ හොඳට යෝනිසෝ මනසිකාරය හදාගත්තට පස්සේ මේ ආයතන හා සම්බන්ධව කරන භාවනාව හැම මොහොතකම අපේ ජීවිතයට ගලපාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට බලන්න මේ ආයතන හරහා තමයි පින්නතුනි කෙලෙස් සම්පූර්ණ ඇතුල් වෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ නාදි වාසේති. ආයතන 6 පිළිබඳව හොඳ සිහියෙන් ඉන්නවා නම් කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්. ඇතුළට නොගැනීම. එතකොට බලන්න කෙලෙස් ඇතුළට ගත්තේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. බැරි වෙලා හරි කෙලෙසයක් ආවොත් පජහති. වහාම අයින් කරන්න කියන බුදුරජාණන් වහන්සේ. මොකද එක කෙලෙසයක් හරි ඇතුළට ආවොත් වහා කෙලෙස් ලියලනවා. කෙලෙස් වල වේගය හරි වේගවත්. ඊළඟට පින්නතුනේ ඒ ඇතුළට ආපු කෙලෙසුත් අයින් කරලා ඒ වුණත් ඉතින් පුතත්ජනකමට කෙලෙස් වෙන්න පුළුවන්. එහෙම කෙලෙස් ආවොත් කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර කෙලෙස් අයින් කරන්න ඕන. මොකද චුට්ටක් හරි තිබුණොත් පිළිකාව වගේ තමයි. ඊළඟට එහෙම ආරක්ෂා කරගෙන ඉන්නකොටත් සතිය චුට්ටක් හරි වෙනස් වුණොත් කෙලෙස් වෙන්න පුළුවන්. එහෙම ආයේ නැවත කෙලෙස් ආවොත් බ්‍යන්ති කරෝති එන පාරට පහර දෙන්න ඕනේ කෙලෙස් වලට. එතකොට තමයි නාදි වාසයේති සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් එන්නෙම නැතුව යන්නේ. මොකද කෙලෙස් වලට උනත් එපා වෙනවා. ඇයි එන පාරට පිළිගැනීමක් නැහැ ප්‍රතික්ෂේප කරනකොට කෙලෙස් පිහිටන්න හේතුවක් නැහැ. කෙලෙස් රැඳෙන්න හේතුවක් නැහැ. ඉතින් එහෙමනම් බලන්න හොඳට නුවණින් කල්පනා කරලා බලනකොට තේරෙනවා අනේ අපේ මේ ලෝකයේ මේ ආයතන 6ත් එක්ක නේද ජීවත් වෙනවා කියලා කියන්නේ ආයතන 6. මේ ලෝකේ ඕන බලවතෙක් ඕන උගතෙක් ඕන බුද්ධිමතෙක් හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියලා කියන්නේ මේ රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ ආග්‍රහණය කරනවා, රස විඳිනවා, පහත ලබනවා. ඕක ටික තමයි. සැප විඳිනවා කියලා කියන්නේ ඔය ආයතන 6ටම තමන් කැමති ටික ලැබෙනවා නම් ඔන්න සැපයි, අකමැති ටික ලැබෙනවා නම් ඔන්න දුකයි. එතකොට සැප දුක කියන්නේ ඔය ටික තමයි. ඊට ඔය හරහා පින්නතුනි අපි මෝඩ විදිහට අවිද්‍යාවෙන් ඕ ටික අල්ලගත්තොත්, තෘෂ්ණාවෙන් අල්ලගත්තොත් ඔන්න අකුසල්. හැබැයි යථාර්ථයේ තේරුම් අරගෙන අල්ලගත්තොත් ඔන්න කුසල්. අන්න ඒ නිසා තමයි අපි කිව්වේ මේ හරහා තමයි කුසල් සිද්ධ වෙන්නේ. මේ හරහා තමයි අකුසල් සිද්ධ වෙන්නේ. එහෙමනම් අපේ පින්නතුල්ලා වෙනදාට වඩා මේ ආයතන 6 පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා මේ දේශනාව ගැන නැවත නැවත කල්පනා කරලා අනේ අපට කුසල් කරගන්න නම් වෙන මුකුත් ඕන නැහැ. ආයතන 6 පිළිබඳව හොඳට අවබෝධයෙන් සිහියෙන් හිටියානම් අපිට ඕන තරම්
කුසල් රැස් කරගන්න පුළුවන් වගේම මේ භයානක සංසාර සාගරෙන් අපට ගැලවෙන්නත් පුළුවන් කියන ඒ සංඥාව ඇති කරගෙන, මේ හැඟීම ඇති කරගෙන පින්නතුල්ලා කටයුතු කරන්නට ඕන. ඉතින් අපේ පින්වත් හැම කෙනෙකුටම මේ ආයතන 6 පිළිබඳව වැඩියෙන් හිත යොදන්නට මේ දේශනාවත් උත්තේජනයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන 2018 ඔක්තෝබර් මාස 18 වන දින පරලෝ සැපත් පියසේන වික්‍රමරත්න ආදරණීය පියාණන් ඒ වගේ මේ මහත්මාගේ බිරිඳ කුසුම් වික්‍රමරත්න මහත්මාව දියණියන් දෙදෙනා ශාමලී නිල්මිනී කියන දරුවන් ඒ වගේම අජිත් පියසේන කියන බෑනවරුන් මුණුබුරු මිනිබිරියන් හැම දිනාම එකතු වෙලා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අභාව ප්‍රාප්ත පියාණන් ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂය තමයි තියෙන්නේ. ඒ නිසා ඒ අභාවයටපත් පියසේන වික්‍රමරත්න මහත්මයාට ඒකාන්තයෙන් මේ පින් පෙනේවා. කොයි ලෝකේ හරි ඉඳලා සිය බිරිඳ දරුවන් කරන මේ පින්කම් සාදු සාදු කිය අනුමෝදන් වෙත්වා. එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. ඊ타ම ඉක්මනින් පාරමී පුරාගෙන ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම එතුමාට මේ කුසල් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ඒ වගේම පින්කම සිද්ධ කරන කුසුම් වික්‍රමරත්න මේ මහත්මාවට ශාමලී නිල්මිනී කියන දරුවන්ට ඒ වගේම අජිත් පියසේන කියන බෑනවරුන්ට මුණුබුරු මිනිබිරියන් හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. නිවන දක්වා මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට සෙත් පතනවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම පින් දෙනවා. සෙත් පතනවා. සක්දෙව්දුන් ප්‍රධාන සීල දිව්‍ය රාජ මණ්ඩලයට විශේෂයෙන් පින් දෙනවා. ඒ වගේම නමින් මිය පරලෝකීය තවත් ඥාති මිත්‍ර ආදීන් සිටිනවා නම් ඒ හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම පින්නතුනි කොරෝනා වදුරෙන් අභාවයටපත් සියලුම දිනාට මේ කුසල් නිවන් පිණිස සැනසෙල්ල පිණිස වේවා. ඒ වගේම මේ වසංගත තත්ත්වය නිසා දිවා රැය දෙකේ කැපෙන රණවිරුවන්ට සුවවිරුවන්ට හැම දිනාටම සැනසෙල්ල වේවා. රට ජාතිය වෙනුවෙන් උදාරතර සේවයක් කළ අභාවයටපත් වීරෝදාර රණවිරුවන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. අවීචයේ පටන් බවාග්‍රේම දක්වා වෙතින සියලු සත්ත්ව ප්‍රජාවට මේ උදාර කුසල් බලෙන් සියලු සැනසෙල්ල වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් පින්වත් කුසුම් වික්‍රමරත්න මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං